අද අපි හරස් විශ්ය තුලින් කතා කරන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් ගැන. පෘථිවි වායුගෝලය තුල විවිධ වර්ගයේ වායුන් පවතිනවා. ඒ අතරින් ඔක්සිජන් වායුවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානය. සජීවී මෙන්ම අජීවී යන දෙවර්ගයේම පැවැත්මට විශාල ලෙස බලපෑමක් කරන වායුවක් විදිහට ඔක්සිජන් වායුව හඳුන්වන්න පුළුවන්. ඉතින් අද අපි තොරතුරු සොයා බලන්න යන්නේ පෘථිවි වායුගෝලය තුල පවතින ඔක්සිජන් වායුව තප්පර 10ක් වැනි සුළු වේලාවකට මුළු මුලින්ම නැති වී ගියොත් කුමක් සිදු වේවිද කියලා. රැඳී සිටින්න මේ වටිනා වීඩියෝ අවසාන වන තෙක්. අප පෘථිවි වායුගෝලය තුල 21ක් වැනි ප්‍රතිශතයක් ඔක්සිජන් වායුව පවතින අතර 78ක් වැනි වැඩි ප්‍රතිශතයක් පවතින්නේ නයිට්‍රජන් වායුව වේ. අඩු ප්‍රමාණයකින් පැවතුනත් ඔක්සිජන් වායුව පෘථිවිය මත ජීවය රඳා පැවතීමට අත්‍යවශ්‍ය සාධකයක් බව සියලු දෙනාම දන්නා කාරණා. ඔක්සිජන් වායුව නැතිනම් මිනිසුන්, සතුන්, ගහකොළ, ජලය වැනි සියලුම දේවල් අද පවතින තත්ත්වෙම දැක බලා ගැනීමට අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තප්පර 10ක් කියන්නේ සුළු වේලාවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බොහොමයක් දෙනාට තප්පර 10ක් තම හුස්ම තද කරගෙන සිටීම කියන්නේ බොහොම සුළු දෙයක්. අමතක කරන්න එපා. විනාඩි 24කුත් තප්පර 37ක් තම හුස්ම තද කරගෙන ජිනස් වාර්තාවක් ලැබු පුද්ගලයෙක් පවා ලොව සිටිනවා. නමුත් තප්පර 10කට අප වායුගෝලය තුල පවතින ඔක්සිජන් නැති වී යාම අන්සාධක වලට බලපාන්නේ වෙනස් ආකාරයකට. තප්පර 10කදී මිනිසා විසින් ඉදි කරන ලද ඉදිකිරීම් බොහොමයක් කඩා වැටි විනාශ වී යනවා. විශේෂයෙන්ම කොන්ක්‍රීට් වලින් නිපදවන ලද ඉදිකිරීම් ෂණයෙන් විනාශ වී යනවා. එයට හේතුව නම් ඔක්සිජන් වායුව කොන්ක්‍රීට් අංශු මත ශක්තිමත්ව බැඳී සිටීමට අදාළ හේතු සාධකයක් ලෙස ක්‍රියා කිරීමයි. ඔක්සිජන් නැමැතිනම් කොන්ක්‍රීට් කියන්නේ දුහුවිල්ලක් පමණයි. ඒ වගේම තමයි ඇතම් ලෝහ වර්ග එකිනෙකට බැඳීමකට ලක්වනවා. මොකද ඔක්සිජන් මගින් ඇතම් ලෝහ මත සෑදෙන මලකඩ මෙම ලෝහ එකට බැඳීම වළක්වාලනවා. අපි කතා කරන මෙම ඔක්සිජන් නැති වී යන අවස්ථාව වන විට ඔබ විවේක ගනිමින් සිටින්නේ වෙරළ තීරයක නම් දැඩි පිලිසුම් තුවාලවලට ලක්වීමට සිදුවනවා. එයට හේතුව නම් සූර්යාලෝකයත් සමග පැමිණෙන අහිතකර UV කිරණ පෘථිවිය මතට නොඑන්නේ අප වායුගෝලය තුළ ඇති ඕසෝන් ස්තරය නිසා වෙනි. ඉතින් මෙම ඕසෝන් ස්තරයේ මුළුමනින්ම පාහේ සෑදී තිබෙන්නේ ඔක්සිජන් මගින්. ඕසෝන් ස්තරයේ ඇති ඔක්සිජන් එකවර නැති වී යාමත් සමග පෘථිවිය ඉතා භයානක ස්ථානයක් බවට පත්වනවා. අප වායුගෝලය තුල ෂණිකව ඔක්සිජන් නැති වී ගිය විට එය අපගේ ශ්‍රවණ පද්ධතින් වලට දරා ගැනීමට නොහැකි වනවා. එසේ වන්නේ අප වායුගෝලය තුල ඇති ඔක්සිජන් ප්‍රතිශතය 21ක් වන නිසා එය එකවරම නැති වී ගොස් ඇතිවන වායු පීඩනයේ වෙනස එකවර දරා ගැනීමට නොහැකි වන නිසා. දරුණුම ගැටලු වලට මුහුණ දෙන්න සිදුවන්නේ මින් පසුවයි. දහන ක්‍රියාවලට අත්‍යවශ්‍ය වායුවක් තමයි ඔක්සිජන් කියන්නේ. ඉතින් ඔක්සිජන් නොමැති නිසා පොසිල් ඉන්ධන මගින් ධාවනය කරන සියලුම රථ වාහන ඔක්සිජන් නොමැති නිසා එකවර ක්‍රියාවිරහිත වෙනවා. ඒ වගේම තමයි මෙම සිද්ධිය වන විට ගුවනේ ගමන් කරමින් සිටින සියලුම ගුවන් යානා පොළොව මතට කඩා වැටෙනවා. ඒ වගේම පෘථිවිය සම්පූර්ණයෙන්ම මෙම තත්ත්වය නිසා අඳුරු වී යනවා. එයට හේතුව නම් හිරු කිරණ පෘථිවිය මතට පතිත වීමට පෙර වායුගෝලය තුල වායු අංශුන් මත වැදී පරාවර්තනය වීමකට ලක්වීමයි. එමගින් අහස දීප්තිමත් වන අතර මෙම පරිවර්තන ක්‍රියාවලියට ඔක්සිජන් වායු අංශුන් විශාල දායකත්වයක් ලබා දෙනවා. ඉතින් ඔක්සිජන් නැතිවීම නිසා අහස අඳුරු වී යනවා. පෘථිවි පෘෂ්ඨයේ සෑදී තිබෙන්නේ 45%ක්ම ඔක්සිජන් මගිනි. ඔක්සිජන් නොමැති වී ගිය විට පෘථිවි පෘෂ්ඨය දෙදරා ගොස් කඩා වැටීමට ලක්වනවා. පෘථිවි පෘෂ්ඨය මත ඇති සියලුම ඉදිකිරීම් මෙම නිසා විනාශ වීමට ලක්වනවා. තප්පර 10ක් යන සුළු කාලයක් වුණත් එම තප්පර 10 තුළ ඇතිවන බලපෑම කෙසේද යන්න ඔබට දැන් මනාවට වැටහෙනවා ඇති. ඉතින් අද අපි තොරතුරු සොයා බැලුවේ අපේ වායුගෝලය තුළ ඇති ඔක්සිජන් තප්පර 10කනි සුළු කාලයකට පමණක් නැති වී ගියොත් කුමක් සිදු වේවිද කියලා. තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට හරස් විශ්වය සබ්ස්ක්‍රයිබ් කර තබා ගැනීමට අමතක නොකරන්න.
අද අපි හරස් විශ්ය තුලින් කතා කරන්නේ ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් ගැන. පෘථිවි වායුගෝලය තුල විවිධ වර්ගයේ වායුන් පවතිනවා. ඒ අතරින් ඔක්සිජන් වායුවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. සජීවී මෙන්ම අජීවී යන දෙවර්ගයේම පැවැත්මට විශාල ලෙස බලපෑමක් කරන වායුවක් විදියට ඔක්සිජන් වායුව හඳුන්වන්න පුළුවන්. ඉතින් අද අපි තොරතුරු සොයා බලන්න යන්නේ පෘථිවි වායුගෝලය තුල පවතින ඔක්සිජන් වායුව තප්පර 10ක් වැනි සුළු වේලාවකට මුළු මුලින්ම නැති වී ගියොත් කුමක් සිදු වේවිද කියලා. රැඳී සිටින්න මේ වටිනා වීඩියෝ අවසාන වන තෙක්. අප පෘථිවි වායුගෝලය තුල 21ක් වැනි ප්‍රතිශතයක් ඔක්සිජන් වායුව පවතින අතර 78ක් වැනි වැඩි ප්‍රතිශතයක් පවතින්නේ නයිට්‍රජන් වායුවේ. අඩු ප්‍රමාණයකින් පැවතුනත් ඔක්සිජන් වායුව පෘථිවිය මත ජීවි රඳා පැවතීමට අත්‍යවශ්‍ය සාධකයක් බව සියලු දෙනාම දන්නා කාරණා. ඔක්සිජන් වායුව නැතිනම් මිනිසුන්, සතුන්, ගහකොළ, ජලය වැනි සියලුම දේවල් අද පවතින තත්ත්වෙම දැක බලා ගැනීමට අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තප්පර 10ක් කියන්නේ සුළු වේලාවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බොහොමයක් දෙනාට තප්පර 10ක් තම හුස්ම තද කරගෙන සිටීම කියන්නේ බොහොම සුළු දෙයක්. අමතක කරන්න එපා. විනාඩි 24කුත් තප්පර 37ක් තම හුස්ම තද කරගෙන ජිනස් වාර්තාවක් ලැබු පුද්ගලයෙක් පවා ලොව සිටිනවා. නමුත් තප්පර 10කට අප වායුගෝලය තුල පවතින ඔක්සිජන් නැති වී යාම අන්සාධක වලට බලපාන්නේ වෙනස් ආකාරයකට. තප්පර 10කදී මිනිසා විසින් ඉදි කරන ලද ඉදිකිරීම් බොහොමයක් කඩා වැටි විනාශ වී යනවා. විශේෂයෙන්ම කොන්ක්‍රීට් වලින් නිපදවන ලද ඉදිකිරීම් ෂණයෙන් විනාශ වී යනවා. එයට හේතුව නම් ඔක්සිජන් වායුව කොන්ක්‍රීට් අංශු මත ශක්තිමත්ව බැඳී සිටීමට අදාළ හේතු සාධකයක් ලෙස ක්‍රියා කිරීමයි. ඔක්සිජන් නැමැති නම් කොන්ක්‍රීට් කියන්නේ දුහුවිල්ලක් පමණයි. ඒ වගේම තමයි ඇතම් ලෝහ වර්ග එකිනෙකට බැඳීමකට ලක් වෙනවා. මොකද ඔක්සිජන් මගින් ඇතම් ලෝහ මත සෑදෙන මලකඩ මෙම ලෝහ එකට බැඳීම වළක්වාලනවා. අපි කතා කරන මෙම ඔක්සිජන් නැති වී යන අවස්ථාව වන විට ඔබ විවේක ගනිමින් සිටින්නේ වෙරළ තීරයක නම් දැඩි පිලිසුම් තුවාල වලට ලක්වීමට සිදුවනවා. එයට හේතුව නම් සූර්යාලෝකයත් සමග පැමිණෙන අහිතකර UV කිරණ පෘථිවිය මතට නොඑන්නේ අප වායුගෝලය තුළ ඇති ඕසෝන් ස්තරය නිසා වෙනි. ඉතින් මෙම ඕසෝන් ස්තරයේ මුළුමනින්ම පාහේ සෑදී තිබෙන්නේ ඔක්සිජන් මගින්. ඕසෝන් ස්තරයේ ඇති ඔක්සිජන් එකවර නැති වී යාමත් සමග පෘථිවිය ඉතා භයානක ස්ථානයක් බවට පත්වනවා. අප වායුගෝලය තුළ ෂණිකව ඔක්සිජන් නැති වී ගිය විට එය අපගේ ශ්‍රවණ පද්ධතින් වලට දරා ගැනීමට නොහැකි වනවා. එසේ වන්නේ අප වායුගෝලය තුළ ඇති ඔක්සිජන් ප්‍රතිශතය 21ක් වන නිසා එය එකවරම නැති වී ගොස් ඇතිවන වායු පීඩනයේ වෙනස එකවර දරා ගැනීමට නොහැකි වන නිසා. දරුණුම ගැටලුව වලට මුහුණ දෙන්න සිදුවන්නේ මින් පසුවයි. දහන ක්‍රියාවලට අත්‍යවශ්‍ය වායුවක් තමයි ඔක්සිජන් කියන්නේ. ඉතින් ඔක්සිජන් නොමැති නිසා පොසල් ඉන්ධන මගින් ධාවනය කරන සියලුම රථ වාහන ඔක්සිජන් නොමැති නිසා එකවර ක්‍රියාවිරහිත වනවා. ඒ වගේම තමයි මෙම සිද්ධිය වන විට ගුවනේ ගමන් කරමින් සිටින සියලුම ගුවන් යානා පොළොව මතට කඩා වැටෙනවා. ඒ වගේම පෘථිවිය සම්පූර්ණයෙන්ම මෙම තත්ත්වය නිසා අඳුරු වී යනවා. එයට හේතුව නම් හිරු කිරණ පෘථිවිය මතට පතිත වීමට පෙර වායුගෝලය තුල වායු අංශුන් මත වැදී පරාවර්තනය වීමකට ලක්වීමයි. එමගින් අහස දීප්තිමත් වන අතර මෙම පරිවර්තන ක්‍රියාවලියට ඔක්සිජන් වායු අංශුන් විශාල දායකත්වයක් ලබා දෙනවා. ඉතින් ඔක්සිජන් නැතිවීම නිසා අහස අඳුරු වී යනවා. පෘථිවි පෘෂ්ඨයේ සෑදී තිබෙන්නේ 45%ක්ම ඔක්සිජන් මගිනි. ඔක්සිජන් නොමැති වී ගිය විට පෘථිවි පෘෂ්ඨය දෙදරා ගොස් කඩා වැටීමට ලක් වෙනවා. පෘථිවි පෘෂ්ඨය මත ඇති සියලුම ඉදිකිරීම් මෙම නිසා විනාශ වීමට ලක් වෙනවා. තප්පර 10ක් යන සුළු කාලයක් වුණත් එම තප්පර 10 තුළ ඇතිවන බලපෑම කෙසේද යන්න ඔබට දැන් මනාවට වැටහෙනවා ඇති. ඉතින් අද අපි තොරතුරු සොයා බැලුවේ අපේ වායුගෝලය තුළ ඇති ඔක්සිජන් තප්පර 10කනි සුළු කාලයකට පමණක් නැති වී ගියොත් කුමක් සිදු වේවිද කියලා. තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට හරස් විශ්ය සබ්ස්ක්‍රයිබ් කර තබා ගැනීමට අමතක නොකරන්න. ලෝපුරා පැතිර යන කොරෝනා නොහොත් COVID-19 වෛරස් තත්ත්වය නිසා ලෝකයේ සෑම රටක්ම පාහේ ආර්ථිකමය මෙන්ම සෞඛ්‍ය වැනි විවිධ අංශවලින් ඉතා පහතට වැටී තිබෙනවා. දිගින් දින ඉහළ යන නව ආසාදිතයන් සහ කොරෝනා මරණ ගණන පාලනය කරගත නොහැකි තත්ත්වයකට මේ වීමට පත් වී තිබෙනවා. සියලු දෙනාම පාහේ බලාගෙන සිටින්නේ මේ වෛරස් තත්ත්වය අවසන් වී නැවතත් සාමාන්‍ය තත්ත්වයට හැරෙන තුරු. නමුත් මොහොතකට ඔබ සිතා බැලුවොත් මේ තත්ත්වයේ දිගටම පැවතියොත් කුමක් සිදු වෙයිද කියලා. ඉතින් කොහොමද මේ COVID-19 තත්ත්වය දිගටම පවතින්නේ? ජීවන තත්ත්වය කොහොම වේවිද? වෛරසය තවත් දුර්වල වී වෙනත් සාමාන්‍ය ලෙඩක් බවට පත් වේවිද? අද වීඩියෝ තුලින් අපි ඒ පිළිබඳව සොයා බලමු.
රැඳී සිටින අපත් සමග මේ වටිනා වීඩියෝ අවසන් වන තෙක් අවාසනාවකට හේතුන් කිහිපයක් නිසා මෙම COVID-19 තත්ත්වය සෑහෙන කාලයක් පවතින්න පුළුවන්. ඉන් පළමු හේතුව නම් විවිධ රටවල්වලින් මේ වන විට නිෂ්පාදනය කර තිබෙන සහ ලබා දී තිබෙන එන්නත් නිසි ආකාරව ජනතාව වෙත ලබා දීමට නොහැකි වීම සහ එම එන්නත් වල ඵලදායීතාවය අඩු වීම. දෙවන හේතුව නම් සතුන් මගින් නැවතත් වෛරසය ආසාදනය වීම. තුන්වන හේතුව නම් මෙම කොරෝනා වෛරසයේ ස්වභාවය දිගින් දිගටම වෙනස් වීමට භාජනය වීම. හොඳයි, එසේනම් පිළිවෙලින් මෙම කාරණා දිහා එකින් එක අපි සොයා බලමු. කොහොමද එන්නත් කරන්නේ අසාර්ථක වෙන්නේ? ඔබ දන්නවා මිනිසුන් සෑම විටම නිවසට වී සිටීම, මූණු ආවරණයක් එක දිගට පැළඳ සිටීම වැනි නිරෝධායන නීතිවලට වැඩි කැමැත්තක් නැති බව. එන්නත් කරණය තමයි මිනිසුන් කැමැත්තෙන්ම සහභාගී වන එකම දේ. අපට පුළුවන් වුණොත් විශාල ප්‍රමාණයකට එන්නත් ලබා දෙන්න එවිට වෛරසයට ආසාදනය වීමට පුද්ගලයෙකු සොයා ගැනීමට අපහසු වෙනවා. පැතිර යාම අඩු වෙනවා. නමුත් විශාල ප්‍රමාණයක් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළොත් වෛරසය පැතිරීම දිගින් දිගටම සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ලොව තනින් තනින් නැවතත් ආසාදනය වීම අසන්නට ලැබේ. ඊළඟ කාරණය නම් සතුන් මගින් නැවතත් වෛරසය ආසාදනය වීම. වවුලන් පමණක් නොවේ. කොටියන්, මුගටියන්, කබල්ලෑවන්ට පවා මෙම රෝගය වැළඳී ඇති බව සොයාගෙන තිබෙනවා. මිනිසුන් තුළ වෛරසය විනාශ වී ගියත් සතුන් තුළ එය දීර්ඝ කාලයක් ජීවත් වී නැවතත් මිනිසුන්ට ආසාදනය වීමකට ලක්වන්න පුළුවන්. කොරෝනා වෛරස් තත්ත්වය මෙතරම් දරුණු ලෙස පැතිර ගියද එයින් අදහස් වන්නේ එය පාලනය කළ නොහැකි බව නොවේ. දශක ගණනාවට පෙර පැතිරුණු කොරෝනා වෛරස ප්‍රභේද කිහිපයක් වර්තමානයේ වන විටත් මිනිසුන් අතර පැතිර පවතිනවා. නමුත් ඒවා මගින් ඇතිවන්නේ සාමාන්‍ය සෙම්පති ෂොක් පමණයි. එයට හේතු වන්නේ අප ශරීරයේ ඇති ප්‍රශක්තීකරණය එම වෛරස වලට සාපේක්ෂව වෙනස් වී ඇති නිසා. නව කොරෝනා වෛරසය මෙතරම් දරුණු වී තිබෙන්නේ එය අලුත් ප්‍රභේදයක් නිසා. කාලයක් ගත වීමත් සමග මෙම වෛරස් තත්ත්වයේද සාමාන්‍ය සෙම්පති ෂොක් බවට පත්වන්නට පුළුවන්. ඉතින් අප අද සොයා බැලුවේ මෙම නව කොරෝනා වෛරසය දීර්ඝ කාලයක් පැවතීමට හේතු වන්නා වූ කරුණු කිහිපයක් පිළිබඳව. තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට අපිව සබ්ස්ක්‍රයිබ් කර තබා ගැනීමට අමතක නොකරන්න. මිනිසා විසින් වසරකදී විශාල ප්‍රමාණයක කුණු පරිසරයට මුදා හරිනු ලබනවා. නිසි ආකාරව මෙම අපද්‍රව්‍ය බැහැර නොකිරීම නිසා මේ වන විට ස්වභාවික පරිසර පද්ධතීන් වලට විශාල ප්‍රමාණයක බලපෑම් සිදු වෙමින් පවතිනවා. ඉතින් අද අපි සොයා බලන්න යන්නේ මිනිසා විසින් බැහැර කරන මෙම සියලුම අපද්‍රව්‍ය මුහුදට බැහැර කරොත් කුමක් සිදු වේවිද කියා. ඔබ දන්නවාද? ගණන් බලා තිබෙන ආකාරයට මිනිසා විසින් වසරකදී ටොන් බිලියන 2.1ක අපද්‍රව්‍ය පරිසරයට මුදා හරිනු ලබනවා. සෑම තප්පරයකදීම ගෝලීය වශයෙන් නිවෙස් ආශ්‍රිතව අපද්‍රව්‍ය ටොන් 60ක ප්‍රමාණයක් බැහැර කරනු ලබනවා. ඒ වගේම තමයි තාක්ෂණික උපකරණ භාවිතය වැඩිවීමත් සමග භාවිතයෙන් ඉවත දමන තාක්ෂණික අපද්‍රව්‍ය ප්‍රමාණය ගණන් බැලා ඇති ආකාරයට ටොන් මිලියන 50ක් වනවා. බොහෝමයක් ප්ලාස්ටික් වර්ග දිරාපත් වීමට සියවස් ගණනාවක් ගත වනවා. මේ වන විටත් විශාල ප්‍රමාණයක ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු වූ කැටියක් පැසිෆික් සාගරය මත විවිධ දිශාවන් වලට පාවෙමින් පවතිනවා. විශාල වශයෙන් මයික්‍රෝ ප්ලාස්ටික් මෙහි අඩංගු වෙනවා. වාර්ෂිකව ටොන් 8.8ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් මෙම අපද්‍රව්‍ය කැටියට අලුතෙන් එකතු වනවා. මෙම අපද්‍රව්‍ය කැටිය දැනටමත් වර්ග කිලෝමීටර මිලියන 1.6ක ප්‍රමාණයක් වසා ගැනීමෙන් පැසිෆික් සාගරය මත පැතිරී පවතිනවා. එක් වර්ෂයකදී ලෝකයේ වෙසෙන මිනිසුන් විසින් ඉවත දමන අපද්‍රව්‍ය ප්‍රමාණය මුළු පෘථිවියම 80 වතාවක් සම්පූර්ණයෙන් වැසීමට තරම් ප්‍රමාණවත් වනවා. ඉතින් මෙම සියලුම අපද්‍රව්‍ය සාගරයට මුදා දැමුවහොත් සාගරයේ ජීවි පද්ධතීන් වලට ඉතා තදින්ම මෙය බලපානු ලබනවා. සාගරයේ අපද්‍රව්‍ය වලින් වැසී ගිය විට සාගරයේ තිබෙන පැලෑටි සහ ජීවීන් හට හිරු කිරණ ලැබීම අවහිර වනවා. මෙමගින් සාගරයේ පවතින ඔක්සිජන් ප්‍රමාණය අඩු වී යන අතර සාගර ජීවීන් මෙම අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා ඔවුන්ගේ ජීවිතයටද ඉතා විශාල තර්ජනයක් වී තිබෙනවා. අප හුස්ම ගන්නා ඔක්සිජන් 10%ක ප්‍රතිශතයක් අපට ලැබෙන්නේ අපට නොපෙනෙන සාගර පතුලේ ජීවත් වන බැක්ටීරියා සහ පැලෑටි මගින්.
ඒවා විනාශ වීම මගින් සෑම පරිසර පද්ධතියකටම පාහේ විශාල ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දීමට සිදුවනවා. සමහර අපද්‍රව්‍ය දිරාපත් වී එමගින් බැරලෝහ ජලයට මුදා හරිනවා. උදාහරණයක් ලෙස රසදිය. මෙම විෂකාරක ද්‍රව්‍ය සාගරය තුළ සියවස් ගණනාවක් තැන්පත් වී පවතිනවා. මෙහි ඇති භයානකකම නම් මෙම බැරලෝහ ආහාර දාමයන් තුළට ඇතුල් වී ජීවින්ගෙන් ජීවීන් හට ගමන් කිරීමයි. සිතා බලන්න කුඩා මාළුවෙක් මෙම බැරලෝහ පවතින ජලය තුළ ජීවත් වනවා. එම කුඩා මාළුවා ලොකු මාළුවෙකුගේ ආහාරයට පත්වනවා. ඉන්පසු එම විශාල මාළුවා මිනිසුන් විසින් ආහාරයට ගනු ලබනවා. මෙමගින් විශාල ප්‍රමාණයක බැරලෝහ ශරීරගත වනවා. මිනිසුන් පමණක් නොවේ. සාගරය තුළ ජීවත් වන තල්මසුන් වැනි ශිරපායි සතුන් මෙම බැරලෝහ පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යනවා. මෙමගින් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණයද අඩු වී නැවත නැවතත් තල්මසුන් බෝවීම අඩු වී යනවා. ඔබ දන්නවාද? ප්‍රමාණයෙන් මිලිමීටර් 5කට වඩා අඩු ප්ලාස්ටික් මයික්‍රෝ ප්ලාස්ටික් ලෙස හඳුන්වනවා. දැනටමත් ලොව වාසය කරන මිනිසුන්ගෙන් විශාල ප්‍රතිශතයක සිරුරෙහි මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු වනවා. ඒ පිළිබඳව සොයා බැලීමට සිදු කරන ලද පරීක්ෂණයකදී එයට යොදාගත් සියලු දෙනාගේම ශරීරෙහි මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු බව සොයාගෙන තිබෙනවා. ඉතින් අද අපි සොයා බැලුවේ මිනිසුන් විසින් භාවිතයෙන් ඉවත දමන කුණු සියල්ලම සාගරයට මුදා හැරියොත් කුමක් සිදු වේවිද කියා. මෙම වීඩියෝ තුලින් අපි කතා කරපු සියලුම කරුණු මේ වන විටත් සිදු වෙමින් පවතිනවා. එය නැවැත්වීමට ඔබට කුඩා හෝ දායකත්වයක් ලබා දිය හැකි නම් එය ලබා දෙනමින් ඉල්ලමින් අද අපි සමුගන්නවා. තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට හරස් විශ්ව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න අමතක නොකරන්න. අද අපි හරස් විශ්ව තුලින් කතා කරන්න යන ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් ගැන. පෘථිවි වායුගෝලය තුළ විවිධ වර්ගයේ වායුන් පවතිනවා. ඒ අතරින් ඔක්සිජන් වායුවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානය. සජීවී මෙන්ම අජීවී යන දෙවර්ගයේම පැවැත්මට විශාල ලෙස බලපෑමක් කරන වායුවක් විදියට ඔක්සිජන් වායුව හඳුන්වන්න පුළුවන්. ඉතින් අද අපි තොරතුරු සොයා බලන්න යන්නේ පෘථිවි වායුගෝලය තුළ පවතින ඔක්සිජන් වායුව තප්පර 10ක් වැනි සුළු වේලාවකට මුළු මොනින්ම නැති වී ගියොත් කුමක් සිදු වේවිද කියලා. රැඳී සිටින්න මේ වටිනා වීඩියෝ අවසාන වන තෙක්. අප පෘථිවි වායුගෝලය තුළ 21ක් වැනි ප්‍රතිශතයක් ඔක්සිජන් වායුව පවතින අතර 78ක් වැනි වැඩි ප්‍රතිශතයක් පවතින්නේ නයිට්‍රජන් වායුවේ. අඩු ප්‍රමාණයකින් පැවතුනත් ඔක්සිජන් වායුව පෘථිවිය මත ජීවය රඳා පැවතීමට අත්‍යවශ්‍ය සාධකයක් බව සියලු දෙනාම දන්නා කාරණාවක්. ඔක්සිජන් වායුව නැතිනම් මිනිසුන්, සතුන්, ගහකොළ, ජලය වැනි සියලුම දේවල් අද පවතින තත්ත්වෙම දැක බලා ගැනීමට අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තප්පර 10ක් කියන්නේ සුළු වේලාවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බොහොමයක් දෙනාට තප්පර 10ක් තම හුස්ම තද කරගෙන සිටීම කියන්නේ බොහොම සුළු දෙයක්. අමතක කරන්න එපා. විනාඩි 24කුත් තප්පර 37ක් තම හුස්ම තද කරගෙන ජිනස් වාර්තාවක් ලැබු පුද්ගලයෙක් පවා ලොව සිටිනවා. නමුත් තප්පර 10කට අප වායුගෝලය තුළ පවතින ඔක්සිජන් නැති වී යාම අන්සාධක වලට බලපාන්නේ වෙනස් ආකාරයකට. තප්පර 10කදී මිනිසා විසින් ඉදි කරන ලද ඉදිකිරීම් බොහොමයක් කඩා වැටි විනාශ වී යනවා. විශේෂයෙන්ම කොන්ක්‍රීට් වලින් නිපදවන ලද ඉදිකිරීම් ෂණයෙන් විනාශ වී යනවා. එයට හේතුව නම් ඔක්සිජන් වායුව කොන්ක්‍රීට් අංශු මත ශක්තිමත්ව බැඳී සිටීමට අදාළ හේතු සාධකයක් ලෙස ක්‍රියා කිරීමයි. ඔක්සිජන් නැමැති නම් කොන්ක්‍රීට් කියන්නේ දුහුවිල්ලක් පමණයි. ඒ වගේම තමයි ඇතම් ලෝහ වර්ග එකිනෙකට බැඳීමකට ලක් වෙනවා. මොකද ඔක්සිජන් මගින් ඇතම් ලෝහ මත සෑදෙන මලකඩ මෙම ලෝහ එකට බැඳීම වළක්වා ගන්නවා. අපි කතා කරන මෙම ඔක්සිජන් නැති වී යන අවස්ථාව වන විට ඔබ විවේක ගනිමින් සිටින්නේ වෙරළ තීරයක නම් දැඩි පිලිසුම් තුවාල වලට ලක් වීමට සිදු වෙනවා. එයට හේතුව නම් සූර්යාලෝකයත් සමග පැමිණෙන අහිතකර UV කිරණ පෘථිවිය මතට නොඑන්නේ අප වායුගෝලය තුළ ඇති ඕසෝන් ස්තරය නිසා වෙනි. ඉතින් මෙම ඕසෝන් ස්තරයේ මුළු මුලින්ම පාහේ සෑදී තිබෙන්නේ ඔක්සිජන් මගින්. ඕසෝන් ස්තරයේ ඇති ඔක්සිජන් එකවර නැති වී යාමත් සමග පෘථිවිය ඉතා භයානක ස්ථානයක් බවට පත්වනවා. අප වායුගෝලය තුළ ෂණිකව ඔක්සිජන් නැති වී ගිය විට එය අපගේ ශ්‍රවණ පද්ධතින් වලට දරා ගැනීමට නොහැකි වනවා. එසේ වන්නේ අප වායුගෝලය තුළ ඇති ඔක්සිජන් ප්‍රතිශතය 121ක් වන නිසා එය එකවරම නැති වී ගොස් ඇතිවන වායු පීඩනයේ වෙනස එකවර දරා ගැනීමට නොහැකි වන නිසා. දරුණුම ගැටලු වලට මුහුණ දෙන්න සිදුවන්නේ මින් පසුවයි. දහන ක්‍රියාවලට අත්‍යවශ්‍ය වායුවක් තමයි ඔක්සිජන් කියන්නේ. ඉතින් ඔක්සිජන් නොමැති නිසා පොසිල් ඉන්ධන මගින් ධාවනය කරන සියලුම රථ වාහන ඔක්සිජන් නොමැති නිසා එකවර ක්‍රියාවිරහිත වෙනවා.
ඒ වගේම තමයි මෙම සිද්ධිය වන විට ගුවනේ ගමන් කරමින් සිටින සියලුම ගුවන් යානා පොළොව මතට කඩා වැටෙනවා. ඒ වගේම පෘථිවිය සම්පූර්ණයෙන්ම මෙම තත්ත්වය නිසා අඳුරු වී යනවා. එයට හේතුව නම් හිරු කිරණ පෘථිවිය මතට පතිත වීමට පෙර වායුගෝලය තුල වායු අංශුන් මත වැදී පරාවර්තනය වීමකට ලක්වීමයි. එමගින් අහස දීප්තිමත් වන අතර මෙම පරිවර්තන ක්‍රියාවලියට ඔක්සිජන් වායු අංශුන් විශාල දායකත්වයක් ලබා දෙනවා. ඉතින් ඔක්සිජන් නැතිවීම නිසා අහස අඳුරු වී යනවා. පෘථිවි පෘෂ්ඨයේ සෑදී තිබෙන්නේ 45%ක්ම ඔක්සිජන් මගිනි. ඔක්සිජන් නොමැති වී ගිය විට පෘථිවි පෘෂ්ඨය දෙදරා ගොස් කඩා වැටීමට ලක්වනවා. පෘථිවි පෘෂ්ඨය මත ඇති සියලුම ඉදිකිරීම් මෙම නිසා විනාශ වීමට ලක්වනවා. තප්පර 10ක් යන සුළු කාලයක් වුණත් එම තප්පර 10 තුළ ඇතිවන බලපෑම කෙසේද යන්න ඔබට දැන් මනාවට වැටහෙනවා ඇති. ඉතින් අද අපි තොරතුරු සොයා බැලුවේ අපේ වායුගෝලය තුළ ඇති ඔක්සිජන් තප්පර 10කනි සුළු කාලයකට පමණක් නැති වී ගියොත් කුමක් සිදු වේවිද කියලා. තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට හරස් විශ්වය සබ්ස්ක්‍රයිබ් කර තබා ගැනීමට අමතක නොකරන්න.
අද අපි හරස් විශ්ය තුලින් කතා කරන්න යන ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් ගැන. පෘථිවි වායුගෝලය තුල විවිධ වර්ගයේ වායුන් පවතිනවා. ඒ අතරින් ඔක්සිජන් වායුවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. සජීවී මෙන්ම අජීවී යන දෙවර්ගයේම පැවැත්මට විශාල ලෙස බලපෑමක් කරන වායුවක් විදිහට ඔක්සිජන් වායුව හඳුන්වන්න පුළුවන්. ඉතින් අද අපි තොරතුරු සොයා බලන්න යන්නේ පෘථිවි වායුගෝලය තුල පවතින ඔක්සිජන් වායුව තප්පර 10ක් වැනි සුළු වේලාවකට මුළු මුලින්ම නැති වී ගියොත් කුමක් සිදුවේවිද කියලා. රැඳී සිටින්න මේ වටිනා වීඩියෝ අවසාන වන තෙක්. අප පෘථිවි වායුගෝලය තුල 21ක් වැනි ප්‍රතිශතයක් ඔක්සිජන් වායුව පවතින අතර 78ක් වැනි වැඩි ප්‍රතිශතයක් පවතින්නේ නයිට්‍රජන් වායුවේ. අඩු ප්‍රමාණයකින් පැවතුනත් ඔක්සිජන් වායුව පෘථිවිය මත ජීවි රඳා පැවතීමට අත්‍යවශ්‍ය සාධකයක් බව සියලු දෙනාම දන්නා කාරණාවක්. ඔක්සිජන් වායුව නැතිනම් මිනිසුන්, සතුන්, ගහකොළ, ජලය වැනි සියලුම දේවල් අද පවතින තත්ත්වෙම දැක බලා ගැනීමට අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තප්පර 10ක් කියන්නේ සුළු වේලාවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බොහොමයක් දෙනාට තප්පර 10ක් තම හුස්ම තද කරගෙන සිටීම කියන්නේ බොහොම සුළු දෙයක්. අමතක කරන්න එපා. විනාඩි 24කුත් තප්පර 37ක් තම හුස්ම තද කරගෙන ජිනස් වාර්තාවක් ලැබු පුද්ගලයෙක් පවා ලෝ සිටිනවා. නමුත් තප්පර 10කට අප වායුගෝලය තුල පවතින ඔක්සිජන් නැති වී යාම අන්සාධක වලට බලපාන්නේ වෙනස් ආකාරයකට. තප්පර 10කදී මිනිසා විසින් ඉදි කරන ලද ඉදිකිරීම් බොහොමයක් කඩා වැටි විනාශ වී යනවා. විශේෂයෙන්ම කොන්ක්‍රීට් වලින් නිපදවන ලද ඉදිකිරීම් ෂණයෙන් විනාශ වී යනවා. එයට හේතුව නම් ඔක්සිජන් වායුව කොන්ක්‍රීට් අංශු මත ශක්තිමත්ව බැඳී සිටීමට අදාළ හේතු සාධකයක් ලෙස ක්‍රියා කිරීමයි. ඔක්සිජන් නැමැති නම් කොන්ක්‍රීට් කියන්නේ දුහුවිල්ලක් පමණයි. ඒ වගේම තමයි ඇතම් ලෝහ වර්ග එකිනෙකට බැඳීමකට ලක්වනවා. මොකද ඔක්සිජන් මගින් ඇතම් ලෝහ මත සෑදෙන මලකඩ මෙම ලෝහ එකට බැඳීම වළක්වාලනවා. අපි කතා කරන මෙම ඔක්සිජන් නැති වී යන අවස්ථාව වන විට ඔබ විවේක ගනිමින් සිටින්නේ වෙරළ තීරයක නම් දැඩි පිලිසුම් තුවාලවලට ලක්වීමට සිදුවනවා. එයට හේතුව නම් සූර්යාලෝකයත් සමග පැමිණෙන අහිතකර UV කිරණ පෘථිවිය මතට නොඑන්නේ අප වායුගෝලය තුළ ඇති ඕසෝන් ස්තරය නිසා වෙනි. ඉතින් මෙම ඕසෝන් ස්තරයේ මුළුමනින්ම පාහේ සෑදී තිබෙන්නේ ඔක්සිජන් මගින්. ඕසෝන් ස්තරයේ ඇති ඔක්සිජන් එකවර නැති වී යාමත් සමග පෘථිවිය ඉතා භයානක ස්ථානයක් බවට පත්වනවා. අප වායුගෝලය තුළ ෂණිකව ඔක්සිජන් නැති වී ගිය විට එය අපගේ ශ්‍රවණ පද්ධතින් වලට දරා ගැනීමට නොහැකි වනවා. එසේ වන්නේ අප වායුගෝලය තුළ ඇති ඔක්සිජන් ප්‍රතිශතය 21ක් වන නිසා එය එකවරම නැති වී ගොස් ඇතිවන වායු පීඩනයේ වෙනස එකවර දරා ගැනීමට නොහැකි වන නිසා. දරුණුම ගැටලුව වලට මුහුණ දෙන්න සිදුවන්නේ මින් පසුවයි. දහන ක්‍රියාවලට අත්‍යවශ්‍ය වායුවක් තමයි ඔක්සිජන් කියන්නේ. ඉතින් ඔක්සිජන් නොමැති නිසා පොසිල් ඉන්ධන මගින් ධාවනය කරන සියලුම රථ වාහන ඔක්සිජන් නොමැති නිසා එකවර ක්‍රියාවිරහිත වනවා. ඒ වගේම තමයි මෙම සිද්ධිය වන විට ගුවනේ ගමන් කරමින් සිටින සියලුම ගුවන් යානා පොළොව මතට කඩා වැටෙනවා. ඒ වගේම පෘථිවිය සම්පූර්ණයෙන්ම මෙම තත්ත්වය නිසා අඳුරු වී යනවා. එයට හේතුව නම් හිරු කිරණ පෘථිවිය මතට පතිත වීමට පෙර වායුගෝලය තුල වායු අංශුන් මත වැදී පරාවර්තනය වීමකට ලක්වීමයි. එමගින් අහස දීප්තිමත් වන අතර මෙම පරිවර්තන ක්‍රියාවලියට ඔක්සිජන් වායු අංශුන් විශාල දායකත්වයක් ලබා දෙනවා. ඉතින් ඔක්සිජන් නැතිවීම නිසා අහස අඳුරු වී යනවා. පෘථිවි පෘෂ්ඨයේ සෑදී තිබෙන්නේ 45%ක්ම ඔක්සිජන් මගිනි. ඔක්සිජන් නොමැති වී ගිය විට පෘථිවි පෘෂ්ඨය දෙදරා ගොස් කඩා වැටීමට ලක්වනවා. පෘථිවි පෘෂ්ඨය මත ඇති සියලුම ඉදිකිරීම් මෙම නිසා විනාශ වීමට ලක්වනවා. තප්පර 10ක් යන සුළු කාලයක් වුණත් එම තප්පර 10 තුළ ඇතිවන බලපෑම කෙසේද යන්න ඔබට දැන් මනාවට වැටහෙනවා ඇති. ඉතින් අද අපි තොරතුරු සොයා බැලුවේ අපේ වායුගෝලය තුළ ඇති ඔක්සිජන් තප්පර 10කනි සුළු කාලයකට පමණක් නැති වී ගියොත් කුමක් සිදු වේවිද කියලා. තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට හරස් විශ්ය සබ්ස්ක්‍රයිබ් කර තබා ගැනීමට අමතක නොකරන්න.
ලෝපුරා පැතිර යන කොරෝනා නොහොත් COVID-19 වෛරස් තත්ත්වය නිසා ලෝකයේ සෑම රටක්ම පාහේ ආර්ථිකමය මෙන්ම සෞඛ්‍ය වැනි විවිධ අංශවලින් ඉතා පහතට වැටී තිබෙනවා. දිගින් දින ඉහළ යන නව ආසාදිතයන් සහ කොරෝනා මරණ ගණන පාලනය කරගත නොහැකි තත්ත්වයකට මේ වනට පත් වී තිබෙනවා. සියලු දෙනාම පාහේ බලාගෙන සිටින්නේ මේ වෛරස් තත්ත්වය අවසාන වී නැවතත් සාමාන්‍ය තත්ත්වයට හැරෙන තුරු. නමුත් මොහොතකට ඔබ සිතා බැලුවොත් මේ තත්ත්වය දිගටම පැවතියොත් කුමක් සිදු වෙයිද කියලා. ඉතින් කොහොමද මේ COVID-19 තත්ත්වය දිගටම පවතින්නේ? ජීවන තත්ත්වය කොහොම වේවිද? වෛරසය තවත් දුර්වල වී වෙනත් සාමාන්‍ය ලෙඩක් බවට පත් වේවිද? අද වීඩියෝ තුලින් අපි ඒ පිළිබඳව සොයා බලමු. රැඳී සිටින අපත් සමග මේ වටිනා වීඩියෝ අවසන් වෙනතෙක්. අවාසනාවකට හේතුන් කිහිපයක් නිසා මෙම COVID-19 තත්ත්වය සෑහෙන කාලයක් පවතින්න පුළුවන්. ඉන් පළමු හේතුව නම් විවිධ රටවල්වලින් මේ වන විට නිෂ්පාදනය කර තිබෙන සහ ලබා දී තිබෙන එන්නත් නිසි ආකාරව ජනතාව වෙත ලබා දීමට නොහැකි වීම සහ එම එන්නත් වල ඵලදායීතාවය අඩු වීම. දෙවන හේතුව නම් සතුන් මගින් නැවතත් වෛරසය ආසාදනය වීම. තුන්වන හේතුව නම් මෙම කොරෝනා වෛරසයේ ස්වභාවය දිගින් දිගටම වෙනස් වීමට භාජනය වීම. හොඳයි, එසේනම් පිළිවෙලින් මෙම කාරණා දිහා එකින් එක අපි සොයා බලමු. කොහොමද එන්නත් කරන්නේ අසාර්ථක වෙන්නේ? ඔබ දන්නවා මිනිසුන් සෑම විටම නිවසට වී සිටීම, මූණු ආවරණයක් එක දිගට පැළඳ සිටීම වැනි නිරෝධායන නීතිවලට වැඩි කැමැත්තක් නැති බව. එන්නත් කරන්නේ තමයි මිනිසුන් කැමැත්තෙන්ම සහභාගී වන එකම දේ. අපට පුළුවන් වුණොත් විශාල ප්‍රමාණයකට එන්නත් ලබා දෙන්න එවිට වෛරසයට ආසාදනය වීමට පුද්ගලයෙකු සොයා ගැනීමට අපහසු වෙනවා. පැතිර යාම අඩු වෙනවා. නමුත් විශාල ප්‍රමාණයක් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළොත් වෛරසය පැතිරීම දිගින් දිගටම සිදු වෙනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස ලොව තනින් තනින් නැවතත් ආසාදනය වීම අසන්නට ලැබේ. ඊළඟ කාරණය නම් සතුන් මගින් නැවතත් වෛරසය ආසාදනය වීම. මවුලන් පමණක් නොවේ. කොටියන්, මුගටියන්, කබල්ලෑවන්ට පවා මෙම රෝගය වැළඳී ඇති බව සොයාගෙන තිබෙනවා. මිනිසුන් තුළ වෛරසය විනාශ වී ගියත් සතුන් තුළ එය දීර්ඝ කාලයක් ජීවත් වී නැවතත් මිනිසුන්ට ආසාදනය වීමකට ලක්වන්න පුළුවන්. කොරෝනා වෛරස් තත්ත්වය මෙතරම් දරුණු ලෙස පැතිර ගියද එයින් අදහස් වන්නේ එය පාලනය කළ නොහැකි බව නොවේ. දශක ගණනාවට පෙර පැතිරුණු කොරෝනා වෛරස් ප්‍රභේද කිහිපයක් වර්තමානයේ වන විටත් මිනිසුන් අතර පැතිර පවතිනවා. නමුත් ඒවා මගින් ඇතිවන්නේ සාමාන්‍ය සෙම්පති ෂොක් පමණයි. එයට හේතු වන්නේ අප ශරීරයේ ඇති ප්‍රශක්තීකරණය එම වෛරස වලට සාපේක්ෂව වෙනස් වී ඇති නිසා. නව කොරෝනා වෛරසය මෙතරම් දරුණු වී තිබෙන්නේ එය අලුත් ප්‍රභේදයක් නිසා. කාලයක් ගත වීමත් සමග මෙම වෛරස් තත්ත්වයේද සාමාන්‍ය සෙම්පති ෂොක් බවට පත්වන්නට පුළුවන්. ඉතින් අප අද සොයා බැලුවේ මෙම නව කොරෝනා වෛරසය දීර්ඝ කාලයක් පැවතීමට හේතු වන්නා වූ කරුණු කිහිපයක් පිළිබඳව. තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට අපිව සබ්ස්ක්‍රයිබ් කර තබා ගැනීමට අමතක නොකරන්න. අද අපි හරස් විෂය තුලින් කතා කරන්න යන ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් ගැන. පෘථිවි වායුගෝලය තුල විවිධ වර්ගයේ වායුන් පවතිනවා. ඒ අතරින් ඔක්සිජන් වායුවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානය. සජීවී මෙන්ම අජීවී යන දෙවර්ගයේම පැවැත්මට විශාල ලෙස බලපෑමක් කරන වායුවක් විදියට ඔක්සිජන් වායුව හඳුන්වන්න පුළුවන්. ඉතින් අද අපි තොරතුරු සොයා බලන්න යන්නේ පෘථිවි වායුගෝලය තුල පවතින ඔක්සිජන් වායුව තප්පර 10ක් වැනි සුළු වේලාවකට මුළු මොනින්ම නැති වී ගියොත් කුමක් සිදු වේවිද කියලා. රැඳී සිටින්න මේ වටිනා වීඩියෝ අවසන් වන තෙක්. අප පෘථිවි වායුගෝලය තුල 21ක් වැනි ප්‍රතිශතයක් ඔක්සිජන් වායුව පවතින අතර 78ක් වැනි වැඩි ප්‍රතිශතයක් පවතින්නේ නයිට්‍රජන් වායුවේ. අඩු ප්‍රමාණයකින් පැවතුනත් ඔක්සිජන් වායුව පෘථිවිය මත ජීවය රඳා පැවතීමට අත්‍යවශ්‍ය සාධකයක් බව සියලු දෙනාම දන්නා කාරණාවක්. ඔක්සිජන් වායුව නැතිනම් මිනිසුන්, සතුන්, ගහකොළ, ජලය වැනි සියලුම දේවල් අද පවතින තත්ත්වෙම දැක බලා ගැනීමට අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තප්පර 10ක් කියන්නේ සුළු වේලාවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බොහොමයක් දෙනාට තප්පර 10ක් තම හුස්ම තද කරගෙන සිටීම කියන්නේ බොහොම සුළු දෙයක්. අමතක කරන්න එපා. විනාඩි 24කුත් තප්පර 37ක් තම හුස්ම තද කරගෙන ජිනස් වාර්තාවක් ලැබු පුද්ගලයෙක් පවා ලොව සිටිනවා. නමුත් තප්පර 10කට අප වායුගෝලය තුල පවතින ඔක්සිජන් නැති වී යාම අන්සාධක වලට බලපාන්නේ වෙනස් ආකාරයකට. තප්පර 10කදී මිනිසා විසින් ඉදි කරන ලද ඉදිකිරීම් බොහෝමයක් කඩා වැටි විනාශ වී යනවා.
විශේෂයෙන්ම කොන්ක්‍රීට් වලින් නිපදවන ලද ඉදිකිරීම් ෂණයෙන් විනාශ වී යනවා. එයට හේතුව නම් ඔක්සිජන් වායුව කොන්ක්‍රීට් අංශු මත ශක්තිමත්ව බැඳී සිටීමට අදාළ හේතු සාධකයක් ලෙස ක්‍රියා කිරීමයි. ඔක්සිජන් නැමැති නම් කොන්ක්‍රීට් කියන්නේ දුහුවිල්ලක් පමණයි. ඒ වගේම තමයි ඇතම් ලෝහ වර්ග එකිනෙකට බැඳීමකට ලක් වෙනවා. මොකද ඔක්සිජන් මගින් ඇතම් ලෝහ මත සෑදෙන මලකඩ මෙම ලෝහ එකට බැඳීම වළක්වා ගන්නවා. අපි කතා කරන මෙම ඔක්සිජන් නැති වී යන අවස්ථාව වන විට ඔබ විවේක ගනිමින් සිටින්නේ වෙරළ තීරයක නම් දැඩි පිලිසුම් තුවාල වලට ලක්වීමට සිදුවනවා. එයට හේතුව නම් සූර්යාලෝකයත් සමග පැමිණෙන අහිතකර UV කිරණ පෘථිවිය මතට නොඑන්නේ අප වායුගෝලය තුළ ඇති ඕසෝන් ස්තරය නිසා වෙනි. ඉතින් මෙම ඕසෝන් ස්තරයේ මුළුමනින්ම පාහේ සෑදී තිබෙන්නේ ඔක්සිජන් මගින්. ඕසෝන් ස්තරයේ ඇති ඔක්සිජන් එකවර නැති වී යාමත් සමග පෘථිවිය ඉතා භයානක ස්ථානයක් බවට පත්වනවා. අප වායුගෝලය තුළ ෂණිකව ඔක්සිජන් නැති වී ගිය විට එය අපගේ ශ්‍රවණ පද්ධතින් වලට දරා ගැනීමට නොහැකි වනවා. එසේ වන්නේ අප වායුගෝලය තුළ ඇති ඔක්සිජන් ප්‍රතිශතය 21ක් වන නිසා එය එකවරම නැති වී ගොස් ඇතිවන වායු පීඩනයේ වෙනස එකවර දරා ගැනීමට නොහැකි වන නිසා. දරුණුම ගැටලු වලට මුහුණ දෙන්න සිදුවන්නේ මින් පසුවයි. දහන ක්‍රියාවලට අත්‍යවශ්‍ය වායුවක් තමයි ඔක්සිජන් කියන්නේ. ඉතින් ඔක්සිජන් නොමැති නිසා පොසල් ඉන්ධන මගින් ධාවනය කරන සියලුම රථ වාහන ඔක්සිජන් නොමැති නිසා එකවර ක්‍රියාවිරහිත වෙනවා. ඒ වගේම තමයි මෙම සිද්ධිය වන විට ගුවනේ ගමන් කරමින් සිටින සියලුම ගුවන් යානා පොළොව මතට කඩා වැටෙනවා. ඒ වගේම පෘථිවිය සම්පූර්ණයෙන්ම මෙම තත්ත්වය නිසා අඳුරු වී යනවා. එයට හේතුව නම් හිරු කිරණ පෘථිවිය මතට පතිත වීමට පෙර වායුගෝලය තුල වායු අංශුන් මත වැදී පරාවර්තනය වීමකට ලක්වීමයි. එමගින් අහස දීප්තිමත් වන අතර මෙම පරිවර්තන ක්‍රියාවලියට ඔක්සිජන් වායු අංශුන් විශාල දායකත්වයක් ලබා දෙනවා. ඉතින් ඔක්සිජන් නැතිවීම නිසා අහස අඳුරු වී යනවා. පෘථිවි පෘෂ්ඨයේ සෑදී තිබෙන්නේ 45%ක්ම ඔක්සිජන් මගිනි. ඔක්සිජන් නොමැති වී ගිය විට පෘථිවි පෘෂ්ඨය දෙදරා ගොස් කඩා වැටීමට ලක් වෙනවා. පෘථිවි පෘෂ්ඨය මත ඇති සියලුම ඉදිකිරීම් මෙම නිසා විනාශ වීමට ලක් වෙනවා. තප්පර 10ක් යන සුළු කාලයක් වුණත් එම තප්පර 10 තුළ ඇතිවන බලපෑම කෙසේද යන්න ඔබට දැන් මනාවට වැටහෙනවා ඇති. ඉතින් අද අපි තොරතුරු සොයා බැලුවේ අපේ වායුගෝලය තුළ ඇති ඔක්සිජන් තප්පර 10කනි සුළු කාලයකට පමණක් නැති වී ගියොත් කුමක් සිදු වේවිද කියලා. තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට හරස් විශ්වය සබ්ස්ක්‍රයිබ් කර තබා ගැනීමට අමතක නොකරන්න.